භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානය හා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයන්හි ප්‍රධාන අනුශාසක අතිපූජනීය අපේ මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සද්ධාවන්ත ගුණගරුක බෞද්ධ පින්වත්නි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෞතර බුදුමුවින් ලොවට දේශනා කොට වදාළ පරම ගම්බීර දහම් පරයයක් දැන ඉගෙනගෙන මේ සංසාරික දුක්ගිනි ටික නිවා ගන්නට අපි හැමදෙනාම උත්සාහවත් වෙන උතුම් දේශනා මාලාවකට වැඩපිළිවෙලකට තමයි අදත් මේ සම්බන්ධ වෙන්නේ. අද ඉල්පුන් පොහෝ දවසේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනා සිද්ධි ගණනාවකට මුල් වුණු පුන් පොහෝ දවසක් මේ ඉල්පුන් පොහෝ දවසේ විශේෂයෙන්ම මතු ලෞතර බුදු වෙන මෙතේ මහබෝසතාණන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ශ්‍රී පතුල් ලබා වදාළ පුන් පොහෝ දවසක්. තිඟුන් වහන්සේලා මේ මුණ ගැහිම සිද්ධ වුණේ මේ ආත්මෙ විතරක් නෙවෙයි. අපේ මහබෝසතාණන් වහන්සේ පළවෙනි නියත විවරණය, පළවෙනි මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරපු ආත්ම භාවයේ උන්වහන්සේ මුණ ගැහුණා. එදා මහබෝසතාණන් වහන්සේ ආචාර්යවරයෙක් වෙලා මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ශිෂ්‍යෙක් වෙලා හිටියා. ඉතින් මෙහෙම සංසාරේ මේ ලෞතර බුදු වෙන්න පාරමී පුරන උතුමන් වහන්සේලා කොතෙකුත් මුණ ගැහෙන්නේ නැති, එකට පාරමිතා පුරන්නේ නැති අද වගේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක මේ උතුම් පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ බුදු පදවි ලැබලා තමන් වහන්සේගේ ප්‍රාර්ථනා මුදුන්පත් කරගත්තු මොහොතක උන්වහන්සේ එක්ක පාරමී පුරපු මෙතේ මහබෝසතාණන් වහන්සේටද උන්වහන්සේගේ පාරමිතාවන් මුදුන්පත් කරගෙන බුදු වෙන්න විවරණ ශ්‍රී දුන්නු පුන් පොහෝ දවසක් මේ ඉල්පුන් පොහෝ දවසේ. ඒ වගේම අපිට තව වටිනවා ලෝකයේහි මේ සම්බුද්ධ ශාසනයේ පහළ වුණු පළවෙනි මහරහතන් වහන්සේලා 69ට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, මහණෙනි, නුඹලා මාර පායාසයන්ගෙන් මිදුණා, මමත් මාර පායාසයන්ගෙන් මිදුණා. මාර පායාසයන්ගෙන් මිදලා සසර දුක්ගිනි නිවන්නට කළ යුතු වැඩපිළිවෙල සියල්ල කරලා නිම වෙව්වා. මහණෙනි, දැන් නුඹලටත් මටත් මතු කරන්න නිවන් පිණිස සසර දුක්ගිනි නිවීම සඳහා කළ යුත්තක් නැහැ. ඒ නිසා මේ සංසාර සාගරේ දුක් විඳින අපමණ සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඔබ හැම දෙනාම අවබෝධ කරගත්තු, ඔබ හැම දෙනාම නිදහස්ව ලැබපු පරම සාන්තිය, ඒ සාන්ති පණිවිඩය ලොවට දේශනා කරමින් දනව් සැරිසරා වඩින්නට බුදුරජාණන් වහන්සේ අනකොට වදාළේ අද වගේ පුන් පොහෝ දවසක. ඉතින් දෙවි මිනිසුන්ට ධර්මීය දේශනා කරන්න
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ මහරහතන් වහන්සේලා 69කට ඇත්තටම සැබවින්ම කෘතඥ අපි වගේ භික්ෂුන් වහන්සේලාට නෙවෙයි යා යුතු මග නොයා යුතු මග දන්න ඒ යා යුතු මගේ කෙලපැමිණි ඒ මහරහතන් වහන්සේලාට තමයි ඒ තමන් ලැබපු විමුක්ති පණිවිඩය විමුක්ති සුවය ලෝකයට ගිහිල්ලා දේශනා කරන්නට කියලා අනුදැන වදාළේ මොකද මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මහාන වෙන්නේ එකම පරමාර්ථයකට ලෝකයට බණ කියලා මේ සම්බුද්ධ ශාසන පණිවිඩය ලෝකයට ගෙන යන්නවත් එහෙම නැත්නම් ලෝකයට බණ කියන්නවත් එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට උර දෙන්නවත් ශාසනය රකින්නවත් නෙවෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුවක් මහාන වෙනකොට මහාන වෙන්නේ එකම එක පරමාර්ථයක් කියලා සිවුරු ඉල්ලගන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඉමං කාසාවං දත්වා පබ්බාජේත මම්බන්තේ කියලා සියලුම දුක් සෝසුසුම් ටික නිවාගෙන නිර්වාණය සාක්ෂාත් කර ගන්නට ඒ සදහම මට සිවුරු ටික දීලා මාව මහාන කරන්න කියන ඉල්ලීම කරලා ඒ පරමාර්ථයෙන්ම තමයි මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා මහාන වෙන්නේ. ඉතින් ඒ නිසා බණ කියන එක හෝ ගිහියන්ගේ ශාසනික වැඩ කටයුතු කරන එක හෝ භික්ෂුන් වහන්සේට අදාළ දෙයක් නෙවෙයි. උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය සතරක් වූ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන දුකෙන් අත මිදෙන එක. ඒ දුකෙන් අත මිදින මාර්ගය යන වෙලාවට අවශ්‍ය කරන සිව්පසය දෙන දායකයන්ට කැමතිනම් ඒ වගේ මේ අයට අනුකම්පා කරනවා නම් තමන්ගේ නිවන් මාර්ගයට බාධාවක් නොවෙනවා නම් තමන්ගේ ප්‍රතිපත්තියට බාධාවක් නොවෙනවා නම් තමන් යන මාර්ගය පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් තථාගතයන්න් වහන්සේගේ ධර්මය පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ඒක භික්ෂුන් වහන්සේගේ ප්‍රධාන කාර්යය නෙවෙයි උන්වහන්සේගේ අප්‍රධාන වූ කාර්යයක් ලෝකෙට බණ කියන එක ඒ වගේම ගිහි පින්වතුන්ගේ ශාසනික වැඩ කටයුතු කරනවා කියන එක පැවිදි ජීවිතයේ අප්‍රධාන වූ කාර්යයක් පමණයි භික්ෂුන් වහන්සේලාට තමන්ගේ ප්‍රධාන කාර්යය වූ සසර දුක් ගිනි නිවාගෙන කොහොම හරි මේ ධහම අවබෝධ කරගෙන නිවන් දකින්නවා කියන කාර්යයට තමයි මව්පියවරු නෑදෑයෝ ලොකු කුඩා වස්තුව අතහැරලා මේ බුදු සසුනේ මහාන වුණේ පින්වත්නි ඒ නිසා ඒ තමන්ගේ පරමාර්ථය මුදුන්පත් කරගන්න කල චරත භික්කවේ ධම්මචාරිකං කියන මේ වචනය මේ අවවාදය සුදුසු නැහැ භික්ෂුන් වහන්සේලාට ඒක සුදුසු වෙන්නේ ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ කෘත්‍ය මුදුන්පත් කරගත්තු රහතන් වහන්සේලාට මොකද උන්වහන්සේලාට වෙන කරන්න දෙයක් නැති නිසා මේ බුදු සසුනේ උන්වහන්සේලාට පුළුවන් ජීවත් වෙලා ඉන්න වැඩ ඉන්න පිරිනුවම් පාන මොහොත වෙනකම් මේ ස්කන්ධ බර අතහරින මොහොත වෙනකම් මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි බර දරන්න මේකට උර දෙන්න මේක රැකලා තියන්න ධර්මයේ පරම්පරාවෙන් පවත්වන්න ඒ වගේම ලෝකයට මේ සාන්ති පණිවිඩය කියන්න උන්වහන්සේලාට පුළුවන් මොකද උන්වහන්සේලාට වෙන කරන්න දෙයක් මේ සම්මා සම්බුද්ධ ශාසනය නැති නිසා ඉතින් මේ බුදු සසුනේ කරන්ට තියෙන අයට නෙවෙයි මේ බුදු වදන වදාලේ කරන්න දෙයක් බුදු සසුනේ නැති අයටයි දැන් කරන්න දෙයක් මේ සම්බුද්ධ ශාසනය Tamanට නැති නිසා ලෝකයට සද්ධර්මයේ දේශනා කරන්නට අනුදැන වදාලේ. ඉතින් මම මේ කාරණේ මතක් කළේ මේ පුන් පොහෝ දවසේ සමහර අය කියන යම් යම් කාරණා පිළිබඳ සංවේගය පහළ වුණු හින්දා පින්වත්නි එතකොට මෙවැනි දේශනාවක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 69කට දේශනා කළේ
අද වාගේ පුන් පොහෝ දවසක ඒ වගේම වටිනා තවත් දෙයක් තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනවා වස් විසූම් දෙකක් පෙරවස් වැසීම හා පසුවස් වැසීම කියලා. ඉතින් පෙරවස් වසන්ට යම් හේතුවක් නිසා බැරි වුණොත් ඊට මාසෙකින් පස්සේ පසුවස් වසන්න පුළුවන්. පසුවස් වසපු ස්වාමීන් වහන්සේලාගේ 3 මාසයේ සම්පූර්ණ වෙලා වස් පවාරණය සිද්ධ වෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක. ඉතින් මේ ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේහි මේ පැවතුනා වූ කොරෝනා උවදුර නිසා පෙරවස් වසන්නට ස්වාමීන් වහන්සේලාට පැමිණෙන්නට අපහසුණු නිසා මේ සැරේ පසුවස් මේ සේනාසනේ වසපු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පසුවස් පවාරණය සිද්ධ කරන්නෙත් අද වගේ දවසක. ඉතින් මේ වස්තුම් මාසය පුරාවට ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයට බත් හැන්දක් හරි පූජා කරලා සිව්පසය පූජා කරලා ඔබ හැමදෙනාම සිද්ධ කරගත්තු අප්‍රමාණ කුසල් ඒකාන්තයෙන්ම මහත්ඵලයි මහානිසංසයි. මේ 3 මාසය පුරාවට සසුන් ගුණ පුරන්නට අපට සිව්පසයෙන් උපකාර කළ පින්වත් හැමදෙනාටමත් ඒ උතුම් කුසලය සංසාර දුක් ගිනි නිවාගෙන අමා මහ නිවනින්ම සැනසෙන්නට පාරමිතාවක්ම වේවා කියලා අපි මෛත්‍රියෙන් මේ වෙලාවේ පින් දෙනවා ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි අද දවසේ විශේෂයෙන් වටින්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අගතැන්පත් වුණු සරියුත් මහරහතන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වුණෙත් අද වගේ උත්තරීතර පොහොය දවසක. ඉතින් උන්වහන්සේ පුදුම වටිනා උතුමන් වහන්සේ නමක් මේ බුදු සසුනේ. උන්වහන්සේව දිහා බලාගෙන තමයි අපි හික්මෙන්නේ. භික්ෂුන් වහන්සේලාට මේ වර්තමාන වැඩ ඉන්න ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් දිහා බලලවත් ඒ උන්වහන්සේ වගේ වෙන්න ඕනේ, උන්වහන්සේ වගේ කතා කරන්න ඕනේ, උන්වහන්සේ වගේ බණ කියන්න ඕනේ කියලා මෙහෙම හික්මෙන්න පුළුවන් කමක් නැහැ. ඒක සුදුසු නැහැ. මෑම භික්ෂුන් වහන්සේ නමක්ම සරියුත් ස්වාමීන් වහන්සේව ආදර්ශයට ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ලොකු කුඩා හැම ස්වාමීන් වහන්සේ නමක්ම සරියුත් ස්වාමීන් වහන්සේ වගේ හික්මෙන්න, උන්වහන්සේ වගේ කතා කරන්න, උන්වහන්සේ වගේ හැසිරෙන්න, උන්වහන්සේ වාගේ බණ කියන්න, උන්වහන්සේගේ චරිතය තමයි, උන්වහන්සේ දිහා බලාගෙන තමයි තමන්ගේ චරිතය හදා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ වැඩිමහල් සහෝදරයා වුණු ඒ උතුමන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ පිරිනුවම් පාවදාල සංවේගනීය මොහොතක් දවසක් වුණු පොහොයක් තමයි මේ ඉල්පුන් පොහෝ දවස. ඉතින් අපේ පින්වත් හැමදෙනාමත් මේ වාගේ වටිනා සිද්ධි රැසකට, තවත් ශාසනික ඉතිහාසයේ සඳහන් වෙන සිද්ධි රැසකට මුල් වුණු මේ උතුම් ඉල්පුන් පොහෝ දවසේ සුපුරුදු පරිදි අපි ශ්‍රවණය කරමින්, කරුණු ඉගෙන ගනිමින්, ප්‍රායෝගිකව ජීවිතයට ධර්මය ගලපා ගනිමින් කොහොම හරි සංසාර දුක් ගිනි නිවා ගන්නට උත්සාහවත් වෙමින් මේ ශ්‍රවණය කරගෙන යන දේශනා මාලාවේ අදත් වටිනා දේශනාවක් දහම් පරයයක් ශ්‍රවණය කරන්නට දැන් හැමදෙනාම සූදානම් වෙමු. පින්වත්නි, අපි මේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය විදර්ශනා කරලා ධම්මානුපස්සනා සතිපට්ඨානේ ආරි සත්‍ය සම්මර්ෂණ විදර්ශනා ක්‍රමයේ යටතේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නපෝ අවසාන නිවන් මාර්ගය නැත්නම් 21 වෙනි නිවන් මාර්ගය පිළිබඳ තමයි මේ දේශනා මාලාව පුරාවටම කතා වෙන්නේ. ඉතින් පළමු කොට චතුරාර්ය සත්‍ය ධර්මය ධර්ම ස්වરૂපයෙන් දැනගන්න ඕනේ විදර්ශනා කරන්න ඉස්සර වෙලා. ඉතින් ඒ නිසා තමයි අපි දැන් මේ දේශනා ගණනාවක් තිස්සේම ඒ ආර්ය සත්‍ය ධර්මය ධර්ම ස්වરૂපයෙන් දැන ඉගෙනගෙන ඉන්නේ. පින්වත්නි, අපි
දැන් මේ දුක්ඛාර සත්‍ය කතාවේ පංච උපාදානස්කන්ධය දුකයි කියන තැනක මොකක්ද පංච උපාදානස්කන්ධය කියන්නේ කියන එක තමයි කතා කරන්නේ කෙටියෙන්. එතනදී අපි මේ පංච උපාදානස්කන්ධයේදී රූපස්කන්ධය පිළිබඳ තමයි දැන් ඉගෙන ගන්නේ. රූප ගණනාවක් ඉගෙන ගත්තා. රූප 28න් ප්‍රධාන රූප 18 පිළිබඳ අපි විවරණ දැනගත්තා. ඊළඟට අප්‍රධාන රූප කිව්වට ඒවා අප්‍රධාන රූප එහෙම නෙවෙයි. මේ විදර්ශනා භාවනාවේදී අපට ගොඩාක් වැදගත් වෙන දැන සිටිය යුතුම රූප ධර්ම ටිකක් තමයි ඒ අවසානට තියෙන රූප 10. ඒ අනුව තමයි අපට මේ සංසාර දුක්ගිනි නිවන්නට විදර්ශනා භූමියට ප්‍රවේශයක් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ රූප 10 පිළිබඳ මම පොඩ්ඩක් දීර්ඝ කරලා විස්තරය කරගෙන එනවා. ඉතින් මේ පින්වතුනුත් ඒක ශ්‍රවණය කරලා ජීවිතයේ තුලින් මේ දේවල් අත්දකින්න උත්සාහවත් වෙනවා, සැකතෙන් අහනවා. ඉතින් බොහොම වටිනවා. පින්වත්නි, එහෙමනම් අපි පහුගිය දේශනාවේදී විකාර රූප 3ක් පිළිබඳව තමයි කතා කළේ. ඒකෙන් අපි පහුගිය දේශනාවේදී ඉගෙන ගත්ත ලහුතා රූපය පිළිබඳව. දැන් අද අපට කතා කරන්න තියෙන්නේ මුදිතා කියන රූපය පිළිබඳව. මේ මුදිතා රූපය කියලා කියන්නේ පින්වත්නි මෘදු ගතියට. මෘදු ගතිය කියලා කියන්නේ අපේ මේ ශරීරයේහි ඇතිවන එක් ධර්මතාවයක්, ස්වභාවයක්. මම ඔබට මතක් කළා මේ විකාර රූප 3 සම්බන්ධව පටන් ගන්නකොට මේ රූප අපට දැනගන්න වෙන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයක් දැනගෙන ඒ ප්‍රතිවිරුද්ධ ධර්මයට අනුරූපීව තමයි මේ රූප තුනේ ස්වභාවය අපට තේරුම් ගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ රූපය ශරීරයට නොලැබී යාමෙන් ශරීරයට සිදුවෙන දේ දැනගන්න පුළුවන් අපට. ඊට පස්සේ ඒ දේ නැති වෙන්නේ මේ රූපය උපන්න නිසා කියලා මේ රූපයේ ස්වභාවය අපට ඒ අනුසාරයෙන් තමයි දැනගන්නට සිද්ධ වෙන්නේ. පින්වත්නි, එතකොට අපත්‍ය ආහාර පාන සේවනය කළාම, අනුභව කළාම ධාතු කිපෙනවා. ඒක ඉතින් අපත්‍ය ආහාර පාන විතරක් නෙවෙයි. මම පසුගිය දේශනාව මතක් කළ විදිහට ශරීරය නිතර මහන්සි කළාම, ඒ වගේම ගමන් බිමන් ගිහිල්ලා වෙහෙසටපත් වුණාම, නිදි මරලා වෙහෙසටපත් වුණාම, ඒ වගේම නපුරු ඍතුන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාම, ඒ වගේම ශරීරයේ වැඩිපුර ක්‍රියා කළාම, ඉඳ ගැනීම, හිට ගැනීම ආදී මේ ශරීරය එක දිගට යම්කිසි වැඩකට මහන්සි කළාම අපේ ශරීරයේ තියෙන සතර මහා ධාතුව කිපෙනවා. ඒ කිපෙනකොට ධාතු 1, 2, 3 ඔහොම කිපෙනවා. ඉතින් සමහර අවස්ථාවල මේ ධාතු කිපුණාම අපේ ශරීරය ලෙඩ වෙනවා. ඒ ශරීරය ලෙඩ වෙන එක අවස්ථාවක් තමයි මේ විස්තර කරන්න හදන්නේ. මෙන්න මෙහෙම ධාතු කිපෙන සිද්ධියකට අපි මුහුණ දුන්නාම, ශරීරයපත් වුණාම සමහර අවස්ථාවල අපේ ශරීරයේ තද ගතියක්, ඒ කියන්නේ ලෙහෙසියෙන් නමන්න බැරි ගතියක්, ලෙහෙසියෙන් අතපය දිගු කරන්න, හකුලන්න බැරි ස්වභාවයක් ඇති වෙනවා. ඒක ගොඩාක් උස්සන්න භාවයටපත් වුනහම අතපා ආදිය දිග කරනකොට, නමනකොට හරියට නිකන් ඇටනහර බිඳෙනකොට ඇතිවෙන වේදනාව බඳු බලවත් වේදනාවක් ඇති වෙනවා. ශරීරය හයි වුණා වගේ දැනෙනවා. ශරීරය නිකන් ඇතුලේ හැම ඇටකටු මෙවුව ගල් වුණා වගේ දැනෙනවා. ඉතින් ඉඳගත්තු තැනකින් නැගිටින්න බෑ, නැගිටගත්තු තැන වුණොත් නිද ගන්න බෑ, එහාට මෙහාට හැරෙන්න බෑ, වැඩක් පොලක් කරන්න බෑ, අතපය නිකන් නැවතිලා වාගේ, ගල් ගහිලා වාගේ. ඉතින් අත දිගෑරියත් බොහොම අමාරුවෙන් දිගාරින්න ඕන. නහර ඇටකටු මෙවුවා නිකන් හයි වෙලා, හන්දි හයි වෙලා වාගේ
ඔහොම දැනෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ කියප එක සමහර අයට තදට දැනෙනවා. සමහර අයට ඒ ධාතු කිපීමේ බලවත්භාවය අනුව ලාවට දැනෙනවා. ඉතින් මෙහෙම කොහොම දැනුණත් පින්වත්නි මේ වෙලාවේ වෙන්නේ අපේ මේ ශරීරය පුරාම පැතිරිලා තියෙන රූප කලාපයන්ගේ තියෙන සතර මහා ධාතුවේ ආපෝ ධාතුව හීන වෙලා පඨවි ධාතුව උස්සන්න භාවයට පත් වෙනවා. දැන් ඔබ දන්නවා මේ ශරීරය කියලා කියන්නේ දැන් අපි උපමා වලින් ඉගෙනගෙන තියෙනවා මේ ශරීරය කියලා කියන්නේ පුංචි පුංචි අංශු අර වැලි ගොඩක් ගොඩ ගැහුවා වාගේ අවකාශ ධාතුව තුල ගොඩ ගහලා තියෙන්නේ ආපෝ ධාතුවෙන් තෙත් කරලා විසිර යන්න නොදී එකට අලවලා මේ ශරීරය මෙහෙම අවුරුදු 50ක් 60ක් පවතින විදිහට මෙහෙම අවකාශ ධාතුව තුල මේ රූප කලාප ටික ඉපදි පරම්පරා වශයෙන් පවතින විදිහට හේතු ධර්ම කීපයක් නිසා පවතිනවා. ඉතින් ඒ පවතින ස්වභාවය කතා කරන්න ගියොත් ඒක වෙනම දේශනාවක් වෙනවා. අපේ මේ පින්වතුන් දන්නවා කොහොම නමුද මේ ශරීරය කියන්නේ පුංචි පුංචි අංශු ගොඩක එකමුතුවක් කියලා. ඒ එක එක අංශුවක් ගත්තාම ඒ එක එක අංශුවක තියෙනවනේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුව. ඒ සතර මහා ධාතුවේ ආපෝ ධාතුව තෙත ගතිය, ඇලෙන ගතිය, ධාතු විසිරීලා යන්න නොදී පවත්වන ස්වභාවය කියන මේ ආපෝ ධාතුව හීන වෙනවා. ඇයි ආපෝ ධාතුව හීන වෙන්නේ? ඒ ආපෝ ධාතුව හීන වෙන්න සිද්ධ වෙන නපුරු ස්පර්ශ, නපුරු ඍතු, නපුරු ආහාර පාන ආදිය ශරීරයට ලැබුණාම ආපෝ ධාතුව හීන වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි පඨවි ධාතුව උස්සන්න වෙන එක. ඉතින් මේකේ සමබර භාවය නැති වෙලා පඨවි ධාතුව උස්සන්න වුණාම තමයි මම අර මුලින් කියපු ශරීරයේ තද ගතිය, අතපා ආදිය පහසුවෙන් නමන්න බැරි ස්වභාවයටපත් වෙන්නේ. මෙන්න මේ ස්වභාවය ශරීරයට සිද්ධ වුණාම ඒ පුද්ගලයා මොකද කරන්නේ? ඒ ධාතු කිපීම සංසිඳවන්න අවශ්‍ය කරන සෞම්‍ය ආහාර පාන අරගෙන ශරීරයට හොඳට විවේකයක් දීලා ඒ වගේම ශරීරයේ ධාතු සංසිඳවන බෙහෙත් ආදිය පානය කරලා කොහොම හරි අර ශරීරයේ තියෙන වෙහෙස නිවා ගන්නවා. ඒ කියන්නේ වෙහෙස වෙලා වැඩිපුර වැඩ කරලා නම් මේ තත්වයටපත් උනේ වෙහෙස නිවා ගන්නවා විවේකයක් අරගෙන. ඒ වගේම නිදි නොමරා ඉඳීම නිසා නම් මේ ස්වභාවය සිද්ධ වුනේ වැඩිපුර ටිකක් නිදාගෙන ශරීරයට විවේක දෙනවා. ඒ වගේම වැරදි ආහාරයක් අනුභව කරලා නම් මේ දේ උනේ අපි ඒකට සුදුසු සෞම්‍ය ආහාරයක් වළඳලා ඒ වගේම මොකක් හරි බෙහෙතක් හේතක් පානය කරලා ඒ ස්වභාවය මගහරව ගන්නවා. පින්වත්නි මෙන්න මෙහෙම ඒ දේවල් ඒ විදිහට කළාම මේ ශරීරයේ තියෙන අර තද ගතිය ආපහු නැති වෙලා ශරීරය ලිහිල් භාවයට පත් වෙනවා, මෘදු භාවයට පත් වෙනවා. අන්න අර පළමුවෙන් පැවතුණු නොනමනා රූප කලාප ටික නිරුද්ධ වෙලා ඒ පුද්ගලයාගේ ශරීරයේ මුදිතා රූපයෙන් යුක්ත රූප කලාප අභිනවයෙන් පහළ වෙනවා. අන්න එහෙම අභිනවයෙන් පුංචි පුංචි රූප කලාප ටික මුදිතා රූපයෙන් සංප්‍රයුක්තව පහළ වුණාම ඒ රූප කලාපවල අර ආපෝ ගතිය හීන වෙලා පඨවි ගතිය උස්සන්න ඕන ස්වභාවයක් නැහැ. ධාතු මෘදුව සමව පවතිනවා මුදිතා රූපයේ බලෙන්. ඉතින් එතකොට අර සියලුම අපහසුතා ටික මගහැරිලා ඊටා පහසුවෙන්ම අතපය එහාට මෙහාට නමන්න පුළුවන් මොළොක් බවක්, ලිහිල් බවක්, කරමණ්‍ය බවක් මේ මුදිතා රූපය නිසා ඇති වෙනවා. පින්වත්නි එතකොට මේ මුදිතා රූපයත් එක්කම අනිත් රූප දෙකක් ඇති වෙනවා. ලහුතා රූපයයි කම්මඤ්ඤතා රූපයයි කියන දෙකක් ඇති වෙනවා. හැබැයි අපට අතපය තද ගතියක් දැනුණු හින්දා
මේ මුදිතා රූපේ හීන බව නිසා ඇතිවෙන ස්වභාවයක් දැනුණු හින්දා පඨවි ධාතුවේ උස්සන්න භාවය නිසා මේ බව දැනුණු හින්දා ඒක සංසිඳන වෙලාවට අපට දැනෙන්නේ මුදිතා රූපයේ ස්වභාවය. දැන් අතපය බර ගතිය, ඔළුව බර ගතිය වාගේ දෙයක් දැනුණාම ඒකට බෙහෙත් හේත් අරගෙන ශරීරය සැහැල්ලු වෙනකොට ඒ ශරීරයේ තිබු බර ගතිය, අතපය වල තිබු බර ගතිය, ඔළුවේ තිබු බර ගතිය සැහැල්ලු වෙලා යනකොට අපට දැනුනේ ලහුතා රූපයේ ස්වභාවය. දැන් මේ අතපය හිර වෙලා අතපය ගල් ගැහිලා වාගේ ශරීරේ දරදඬු වෙලා වාගේ තියෙන ස්වභාවය සංසිඳිලා යනකොට අපට දැනෙන්නේ මුදිතා රූපයේ ස්වභාවය. හැබැයි මෙහෙම දැනුණට මුදිතා, ලහුතා, කම්මඤ්ඤතා කියන විකාර රූප තුනම රූප කලාපයේ එක්ක පහළ වෙනවා. එහෙම පහළ වුණාට ශරීරය එහෙම පහළ වුණාට පින්වත්නි මේ අවස්ථාවේ අපට ප්‍රකට වෙන්නේ අපේ හිතට දැනෙන්නේ මුදිතා රූපයේ ස්වභාවය. දැන් ඔන්න අපට ප්‍රායෝගිකව මේ රූපය අත්දකින්න පුළුවන්. ඒ කොහොමද? ඔය කියන ශාරීරික අපහසුතාවයක් යම් වෙලාවක අපේ ශරීරයට සිද්ධ වුණොත් පින්වත්නි මේ මොහොතේ අපි දැනගන්න ඕනේ මගේ ශරීරයේහි පවතින මේ පුංචි පුංචි රූප අංශු තුල ආපෝ ස්වභාවයේ උස්සත් හීන වෙලා පඨවි ස්වභාවයේ උස්සන්න වෙලා පඨවි ධාතුව කිපුණා. මෙන්න මේ පඨවි ධාතුවේ විකෘති භාවයේ කිපීම නිසා පඨවි ධාතුවත් එක්ක මේ රූප කලාප තුල පහළ වුණු මේ මුදිතා රූපේහි පහළ වීම අඩු වුණා. ඉතින් ඒ නිසා මම ඒකට සුදුසු බෙහෙත් හේත් අරගත්තාම විවේක ගත්තාම අර දරදඬු බව නැති වෙලා ශරීරය මොලොක් වෙලා ලිහිල් වෙලා සැහැල්ලු බවක් දැනෙනකොට මතක තියාගන්න ඒ දැනෙන්නේ මුදිතා රූපේ ස්වභාවය තමයි ඔබේ හිතට දැනෙන්නේ. ඉතින් එතකොට මට සැහැල්ලුවක් දැනුණා, මට මොලොක් බවක් දැනුණා, මගේ අර තිබ්බ දරදඬු බව සංසිඳුණා කියලා ඔය මමෙක් ආරූඪ කරගෙන අපි හිතුවට අපේ මේ ශරීරයේ තිබ්බෝ මේ පුංචි පුංචි අංශු ටික රූප කලාප ටිකේ අර ආපෝ ගතියයි පඨවි ගතියයි සම වෙලා මේ මුදිතා රූපයේ ශරීරයේ පුරා පහළ වීම නිසා තමයි අපට ඒ ස්වභාවයක් හිතට දැනුනේ. එතකොට මේ මුදිතා රූපය කියලා කියන්නේ සත්වයේ පුද්ගලයෙක් නොවන හුදු සැහැල්ලු බවක්, මොලොක් බවල්, ලිහිල් බවක් තියෙන එක්තරා ධර්මතාවයක් රූපයක්. පින්වත්නි එතකොට දැනගන්න සත්වයේ පුද්ගලයෙක් නොවන අර දරදඬු ගතිය නැති කරන්න ගත්තු බේත් හේත් නිසා ඒ හේතුන් නිසා ශරීරය පුරා හටගත්තු මුදිතා රූපයයි මට මේ දැනෙන්නේ කියන බව නුවණින් දකින්න ඕනේ. එහෙම නුවණින් දකිනකොට හේතුවක් නිසා ඵලයක් හට අරගෙන ඒ ඵලය නිරුද්ධ වෙලා ගියා කියන තැනක නුවණක් උපදිනවා මිසක ඒ තමන්ගේ ශරීරයට දැනෙන සැහැල්ලු ගතිය, මොළොක් ගතිය, ඒ දැනෙන සැපය පිළිබඳ දැඩි මාන්නයක්, තණ්හාවක්, උපාදානයක් ඒ තුල සතුටු වීමක්, ඒකට බැඳීමක් පින්වත්නි අපේ සිතේ සිද්ධ වෙන්නේ නැහැ. අපි දැනගත්තා අපේ මේ පුංචි පුංචි ධාතු සමූහයක් අවකාශය තුල එකතු වෙලා තියෙන සත්වයක් පුද්ගලයෙක් නොවන මේ ශරීර කෝඩුව හරියට වැලි ගොඩ වාගේ. වැලි කැට ටික විතරයි තිබ්බේ, වැලි ගොඩ කියලා එකක් හම්බුනේ නැහැ. මේ පුංචි පුංචි අංශු ටික විතරයි තියෙන්නේ, ශරීර කෝඩුව කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. මේක බණ ඇහුවට බෑ, විමසන්න ඕනේ. විමසනවා කියලා කියන්නේ කට්ටියගෙන් අහහා ඉන්න එක නෙවෙයි. තමන්ම මම මේ දේශනා මාලාව තුළ කියලා දුන්නු ප්‍රායෝගික උපක්‍රම තුලින් තමන්ම ඒක අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, ඔළුවට දා ගන්න ඕනේ. එක එක්කෙනාගෙන් ඇහුවා කියන තැනක අපට මේක අවබෝධ වෙන්නේ නැහැ. තමන්ට ප්‍රායෝගිකවම මේක අවබෝධ වෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. තමන්ම මේක ඉගෙන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් ක්‍රමයේ අහගෙන ඊට පස්සේ ඒක අපිම ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ. එදාට තමයි මේකේ ස්වභාවය තේරෙන්නේ.
ඉතින් ඒ අනුව කටයුතු කළා නම් මේ දේශනා මාලාව තුළ මම මේ පින්වතුන්ට පෙන්නපු විදිහට දැන් මේ පින්වතුන් දන්නවා මේ ශරීර කූඩුව කියන්නේ අරහස පියාඹපු මේ මැස්සෝ ටිකක් වාගේ වැලි ගොඩක වැලි කැට වාගේ ඒ වගේම හාල් ඇටයක පිටි වාගේ හාල් ගෝණියක හාල් වාගේ මේ ශරීරයත් පුංචි පුංචි අංශු ගොඩක එකමුතුවක් විතරයි. ඒ පුංචි පුංචි අංශු වල තියෙන තද ගතිය, පටවි ගතිය උස්සන්න වෙලා තමයි අර දරදඩු බව වගේ එකක් හිතට දැනුනේ, සිතුවිල්ලක් පහළ වුනේ, චෛතසිකයක් පහළ වුනේ. ඊට පස්සේ ආපහු මේ මුදිතා රූපේ පහළ වීම නිසාම ආපහු සැහැල්ලු බවක්, මොළොක් බවක් විඳින වේදනා චෛතසිකයක් අපේ හිතට පහළ වුණා. සංඥා චෛතසිකයක් අපේ හිතට පහළ වුණා. ඒ හැර ඒ මෘදු ගතිය විඳපු කෙනෙක්වත්, මොළොක් බව විඳපු කෙනෙක්වත්, සැපය විඳපු කෙනෙක්වත් අපට විමසුවොත් හම්බ වෙන්නේ නැහැ. විමසන් නැත්තම් පින්වත්නි හම්බ වෙනවා. දැන් පාරේ තියෙන මිරිඟුවක් දැක්කහම අපිට මිරිඟුව පිළිබඳ මීට කලින් ඉගෙනගෙන විමසලා නැත්තම්, අත්දැකලා නැත්තම් පාර ඈතේ වතුර පේනකොට වාහනේ නවත්තනවා. ඇයි පාර හරහා වතුර ගලනවා කියලා හිතලා. එහෙම හිතන්නේ නැතුව වාහනේ එලවගෙන ඉස්සරහට යන්නේ අපි කල්තියාම දැන ඉගෙනගෙන තියෙනවා මේක මිරිඟුවක්, මායාවක්. ඒක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. තියෙනවා වාගේ මෙන්න මේ හේතු ටික නිසා මගේ හිතට දැනෙන දෙයක් මිසක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි කියලා. ඒ වගේම මේ කාරණේ අපි දැන ඉගෙන ගත්තාම මේක හේතුඵල ධමයක් කියන එක දැන ඉගෙන ගත්තාම තමයි පින්වත්නි විමසුවොත් තමයි ප්‍රායෝගිකව අත්දැක්කොත් තමයි අපට ඒක ඇස් දෙක ඉස්සරහට එන වෙලාවට සිතට දැනෙන වෙලාවට මේක ධර්මතා ස්වરૂපයක් කියලා දැනගෙන එතන සංවර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපේ පින්වත් හැමදෙනාම මේ රූපයන් පිළිබඳ දැන ඉගෙන ගන්න වෙන කිසිවක් නිසා නෙවෙයි. මෙන්න මේ රූපයන් නිසා අපේ සසර හැදෙනවා, සසර වැඩෙනවා. අපි කුසල අකුසල දහම් බලවත්ව සිද්ධ කර ගන්නවා. පින්වත්නි බලන්න මේ මුදිතා රූපය අපට හිතලා උපදව ගන්න පුළුවන් කමක් නැහැ. මේ මුදිතා රූපය දැන් උපදින්න කියලා ප්‍රාර්ථනා කළාට උපදින්නේ නැහැ. ඒකට සුදුසු හේතු තියෙන්න ඕනේ. ඒ වගේ මේ හේතු ටික පවතිනකොට මගේ ශරීරයේ මුදිතා රූපය නැති වේවා කියලා ප්‍රාර්ථනා කළා, කැමති වුණා කියලා මුදිතා රූපය නැති වෙන්නේ නැහැ. ඒ හේතු නිරුද්ධ වෙන්න ඕනේ. එතකොට හේතු ඇති වෙලා හේතු නිරුද්ධ වෙනකොට මේ රූපය ඇති වෙලා නිරුද්ධ වෙන බවක් තියෙන්නේ. ඉතින් එහෙම රූපයක ස්වභාවය අපි හඳුනාගත්තේ නැති වුණොත් පින්වත්නි අපේ ශරීරය දරදඬු වෙනකොට අපි වෙහෙස මහන්සි වෙලා මෙහෙම ශරීරයේ ඔය කියන මුදිතා රූපේ හීන වෙලා ධාතු කිපිලා දරදඬු වෙනකොට අපිට වැඩිපුර වැඩ දුන්නු බාහිර අයට අපි කිපෙනවා, තරහ වෙනවා. එහෙම නැත්නම් වැඩිපුර පාඩම් කරන්න වුණොත් විභාගේ ළඟින්දා එතකොට නිදි මරපු නිසා මේ මුදිතා රූපයේ ශරීරේ නැති වෙලා ගියොත් ඒත් අපි අපිත් එක්කම ගැටෙනවා. සමහර වෙලාවට අපි අපිටම ද්වේෂ කරගන්නවා. අපේ ශරීරයේ දැනෙන මේ අපහසුතාවය නිසා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේ මුදිතා රූපේ ඉපත්මක් පැවැත්මක් නැතිවීමක් මේ ශරීරයේ සිද්ධ වුණා කියන නුවණ අපට නැති හින්දා අපි බාහිර හේතු එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් අපිත් එක්ක ගැටෙනවා. ඉතින් මේ ඇලීමද ගැටීමද ඒ රූපේ නැවත ඇති වෙලා ශරීරයට පහසුව එනකොට ඒ සුව පහසුවට ඇලෙන බවක්, ඒකට ආසා කරන බවක්, ඒ තුල සතුටු වෙන බවක් තියෙනවා. මොකද අපට තේරෙන්නේ නැහැ මේ ශරීරයේ මුදිතා රූපයයි මේ උපන්නේ කියලා. ඒ රූපයේ ශරීරයේ පුරාම වුණෝන්ගෙන් වෙන් වෙලා අවකාශ ධාතුවකින් වට වෙලා සතර මහා ධාතුවේ මෙක්තරා ස්වභාවයක් වශයෙන් උපදින්නේ කියලා අපි දන්නේ නැහැ. නොදන්නාකම නිසා
මේ මුළු ශරීරයටම මහත් සුව පහසුවක් දැනුණා. අනේ ඒක පවත්ව ගන්න තියනවා නම් හොඳයි කියන තැනක ඒ පිණිස විවේක ගන්න, ශරීරයට සැප පහසුව දෙන්න, ඒ වගේම ප්‍රණීත ආහාර පාන හොයන්න, මෙහෙම නානාවිද වැඩ කටයුතු තුලින් කුසල අකුසල ධර්මද, ඒ වගේම මේ රූපයට නැවත නැවත තණ්හා කිරීම තුලින් සසර දික් කර ගැනීමද, මේ ආදී වශයෙන් අපිට සංසාරේ වැඩෙන වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. මේ රූපයේ ස්වභාවය අපි දැනගෙන හිටියේ නැත්තම්. පින්වත්නි, එහෙමනම් දැන් අපේ පින්වත් හැමදෙනාම මේ රූපයේ ස්වභාවය ඉගෙන ගත්තා. යම් වෙලාවක ශරීරයේ දරදඬු බවක් ඇති වුණොත් නුවණින් දකින්න ශරීරය පුරාම තියෙන පුංචි අංශු වල මේ මුදිතා ලක්ෂණය නැති වෙලා ගියා කියලා. ආපෝ ධාතුව හීන වුණා, පඨවි ධාතුව උස්සන්න වුණා කියලා. ආපහු ශරීරයට සැහැල්ලු බව, මොළොක් බව ලැබෙනකොට, සුව පහසුව ලැබෙනකොටම මම සුව පහසුවක් ලැබුණා, අනේ හොඳයි සපයි සාන්තියයි කියලා ඇලෙන්න එපා. දකින්න වෙන්වෙන්ව තියෙන සත්වේකුද පුද්ගලයෙකුද නොවන මේ රූපාංශු ගොඩේ ආපහු මේ මුදිතා ස්වභාවය හටගත්තා. මුදිතා ස්වභාවය පහළ වෙලා ගියා. මෙන්න මේ නිසා ඒ රූපේ ස්වභාවය මගේ සිතට දැනුණා මිසක මෙතන මට ඇලෙන්න සතුටු වෙන්න දෙයක් නැහැ කියන තැනක් දකින්න. එහෙම නුවණ පවත්වන්න. ඒක කරන්නේ කොහොමද කියන කතාව පින්වත්නි මේ විදර්ශනා භාවනා කතාවේ අවසානයේදී අපි දැන ඉගෙන ගමු. දැනට අපි හැමදෙනාම මේ ධර්ම ස්වરૂපය තමයි දැන ඉගෙන ගන්නෙ. ඉතින් ඒ නිසා මෙන්න මේ මුදිතා රූපය පිළිබඳත් ඔබේ දැනුම වඩා වර්ධනය කරගන්න, තව තවත් කරුණු ਵਿਚාරන්න, පොත්පත් කියවන්න, ධර්ම දේශනා අහන්න, අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න. මෙහෙම කරලා මේ මුදිතා රූපේ ස්වභාවය හොඳට හිතට දාගෙන මුදිතා රූපය නැති වෙනකොට සසර හදා ගන්නත්, මුදිතා රූපය ඇති වෙනකොට සසර හදා ගන්නත් කියන මේ කාරණා දෙකම නොකර මුදිතා රූපය හුදු හේතුඵල ධමකින් විතරයි කියන එක, හේතුවෙන් හට අරන් හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් විතරයි කියලා දකින තැනකට නුවණ හදා ගන්නට පින්වත් ඔබ හැමදෙනාම ප්‍රායෝගික ජීවිතයේ උත්සාහවත් වෙන්න ඕනේ. පින්වත්නි, ඊළඟ රූපය තමයි කම්මඤ්ඤතා රූපය. අපි අද මේ කම්මඤ්ඤතා රූපය පිළිබඳවත් පොඩ්ඩක් කතා කරමු. මේ කම්මඤ්ඤතා රූපය කියලා කියන්නේ කර්මඤ්ඤ භාවය. ඊතා පහසුවෙන් වැඩ කටයුතු සිද්ධ කර ගැනීමට පුළුවන් බව තමයි කම්මඤ්ඤතා රූපය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපත්‍ය ආහාර පාන සේවනය කළාම අර වගේම නිදි මරලා මහන්සි වෙලා නපුරු ඍතුවකට මුහුණ දීලා මෙහෙම ශරීරයේහි වාතය කිපෙන්න පටන් ගන්නවා. අපේ ශරීරයේ තියෙන සතර මහා ධාතුවේ වාතය බලවත් වෙනවා, වාතය කිපෙනවා. මෙහෙම වාතය කිපුණාම ශරීරය වෙවුලන්න පටන් ගන්නවා. ඇඟ වෙවුලන කෙනාට ඔහුගේ পায় තබන තැනට යන්නේ නැහැ. තියෙන තැන නෙමෙයි කකුල තියන්නේ. වෙන තැනකට කකුල විසි වෙලා යනවා. ඒ වගේම කකුල අවශ්‍ය තැන තියාගන්න බැරි වුණාම සමහර වෙලාවට පඩිපෙලක වුණත් পায় පැකිලිලා වැටෙන්න පුළුවන්. සමහර වෙලාවට ගල් මුල් වල හැප්පෙන්න පුළුවන්. තැබූ পায় නොනමනාකොට බිම පිහිටලා නොතිබීම නිසා, මනාකොට පිහිටලා නොතිබීම නිසා මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පින්වත්නි, ඒ නිසා ඔහුට යම් කිසිවක ආධාරයක් නැතිව හිටගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. යම් කිසිවක් අතට ගත්තහමත් ඔය කතන්දරේම වෙනවා. ඒ දේ අතින් ගිලිහිලා වැටෙනවා. අකුරු ලියන්න පෑන ඇල්ලුවත් ඒ වගේ සියුම් වැඩක් කරන්න බෑ, අත වෙවුලනවා. ඒ වගේම ඉදි කට්ටකට නූලක් දාගන්න ගියත් ඒක කරන්න බෑ, අත ඊටා වේගයෙන් වෙවුලනවා. මෙහෙම ඊටා සියුම් වැඩකට පවා යෝග්‍ය වෙන විදිහට අතපා ක්‍රියා කරන්න බැරි වෙවුලන ස්වභාවයක්, පණ නැති ස්වභාවයක්, අකර්මණ්‍ය ස්වභාවයක්
පින්වත්නි සමහර වෙලාවට අපේ ශරීරයේ ඇති වෙනවා. මෙහෙම ඇති වෙන්න හේතුව අපේ ශරීරයේ තියෙන සතර මහා ධාතුවේ අනිත් ධාතු තුනට වැඩිය වායෝ ධාතුව කිපුණාම වාතය කිපුණාම තමයි මේ ස්වභාවය ඇති වෙන්නේ. පින්වත්නි එතකොට අපි කරන්න ඕනේ වාතය සංසිඳෙන වායෝ ධාතුව සංසිඳෙන බෙහෙත් ඒ වගේම සුදුසු විවේකාදිය අරගෙන පොඩ්ඩක් විවේක අරගෙන පොඩ්ඩක් වැඩිපුර නිදාගෙන මෙහෙම අර නිදාගෙන නිදි මැරීම නිසා නම් මේක හටගත්තේ පොඩ්ඩක් විවේක ගන්න ඕනේ. මහන්සි වෙලා වැඩ කරපු නිසා නම් මේක උනේ පොඩ්ඩක් විවේක ගන්න ඕනේ. වැරදි ආහාරයක් අනුභව කරලා නම් මේ වාතය කිපුනේ එහෙමනම් ඒකට යෝග්‍ය බෙහෙත් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේවා සේවනය කළාම ආපහු ශරීරය හොඳට ක්‍රියා කරන්න පුළුවන් විදිහට යෝග්‍ය භාවයට කර්මන්‍ය භාවයට පත් වෙනවා. මෙහෙම හොඳින් ක්‍රියාවේ යෙදවිය හැකි වෙන ස්වභාවය ක්‍රියාවට යෝග්‍ය විදිහට ශරීරයේ හැඩගැහෙන ස්වභාවය පින්වත්නි තමයි මේ කම්මඤ්ඤතා රූපය කියලා කියන්නේ. ඒක සිදු වෙන්නේ නැවත නැවත ශරීරයේ ක්‍රියාවට යෝග්‍ය වූ විදිහට ඒ රූපය ඇති වෙලා ශරීරය සැකසුණාට පස්සේ තමයි අපට ඒ ස්වභාවය සිද්ධ වෙන්නේ. පින්වත්නි එතකොට ඔන්න අපි දැන් නුවණින් දකින්න ඕනේ අපේ ශරීරයේ සතර මහා ධාතුව එක් ලක්ෂණයක් වශයෙන් පහළ වෙන සතර මහා ධාතුවේ ලක්ෂණයක් වශයෙන් පහළ වෙන මේ කම්මඤ්ඤතා රූපය යම් හේකින් වායෝ ධාතුව කිපීම නිසා නොලැබී ගියොත් එවැනි අවස්ථාවක අර ශරීරයේ ඇති වෙන වේවුලන ගතිය අකර්මණ්‍ය ගතිය ඇති වුනොත් මේක මේ කියන කම්මඤ්ඤතා රූපය පහළ නොවීම නිසා ඒක නොලැබීම නිසා ඇති වෙච්ච දෙයක්. නැවත ශරීරයේ කර්මඤ්ඤ බවක් වැඩ පහසුවෙන් කළ හැකි බවක් ඇති වෙනවා නම් මේ ඒ රූපේ නැවත පහළ වීමක් කියන එක අර මුලින් රූපයේ කිව්වා වාගේ නුවණින් දැකලා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව ඒක හේතුඵල ධමයක් ශරීරයේ සිදු වුණා කියලා දැකලා එතන ඇතිවීම නැතිවීම නුවණින් දැකලා සංවර වෙන්නට පින්වත්නි අපට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකට අපි නුවණ දියුණු කරගන්න ඕනේ. පින්වත්නි එතකොට මේ අකර්මණ්‍යතාවය නැති කරන ආහාර බෙහෙත් ආදිය සේවනය කළාට පස්සේ ඇති වුණු ඒ රූපයන්ගේ ක්‍රියාවට යෝග්‍ය වන ස්වභාවය කම්මඤ්ඤතා රූපය කියලා දැනගන්න ඔක පිළිබඳ විස්තර නම් ගොඩක් තියෙනවා. නමුත් මේ සියල්ලම විස්තර විවරණ කරගෙන ගියොත් අපට මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කියන මාතෘකාවෙන් පිටපනිනවා. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් මේ කම්මඤ්ඤතා රූපය ගැනත් පොඩ්ඩක් වැඩිපුර දැන ඉගෙන ගන්න ඕනේ. මොකද ඒක අපේ එදිනදා ජීවිතේ නිතර අපට අත්දකින්න පුළුවන් වෙන රූපයක්. ඒ වගේම විදර්ශනා භාවනා භූමියේද අපට බොහෝ සෙයින් ඕමනා වෙන දැන සිටිය යුතු රූපයක් තමයි මේ කම්මඤ්ඤතා රූපයේ ස්වභාවයත්. ඉතින් ඒ නිසා මේ පිළිබඳ වැඩිදුර විස්තර අපේ පින්වතුන් තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් ධර්ම සාකච්ඡාවෙන් පතපොතින් දහම් ශ්‍රවණයෙන් ඉගෙන ගන්නට ඕනේ. පින්වත්නි දැන් අපි ඔන්න රූප තුනක් ඉගෙන ගත්තා. මොනවද? ලහුතා රූපය, මුදිතා රූපය, කම්මඤ්ඤතා රූපය කියලා රූප තුනක් ඉගෙන ගත්තා. මේ රූප තුන පින්වත්නි මෙවට විකාර රූප කියලා කියන්නේ මොකද? මෙවුවා මේ ඉරියව් වෙනස් කිරීමේදී දක්නා ලැබෙන භූත රූපයන්ගේ ආකාර විශේෂයක් නිසා තමයි මෙවට විකාර රූප කියන්නේ. ඒ කියන්නේ ශරීරය එහාට මෙහාට වෙනස් වෙනකොට ඉරියව් වෙනස් වෙනකොට ඒ අනුව තමයි මෙවුවා දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම මෙවුවා දැනගන්න පුළුවන් වෙන නිසා සතර මහා ධාතුවේම එක්තරා ආකාර විශේෂයක් වෙන නිසා මෙවට විකාර රූප කියනවා.
ඒ කියන්නේ සතර මහා ධාතුවේ ඇතිවෙන සැහැල්ලු ගතිය තමයි ලහුතා රූපය. සතර මහා ධාතුවේම ඇතිවෙන මෘදු ගතිය තමයි මුදිතා රූපය. සතර මහා ධාතුවේම ඇතිවෙන කර්මඤ්ඤ ස්වභාවය තමයි කම්මඤ්ඤතා රූපය. හැබැයි සතර මහා ධාතුව කියන්නේ එක ධර්මතාවයක්. දැන් සතර මහා ධාතුව කියපුවාම පුංචි පුංචි අංශුවක් කියලා ගන්න එපා. සතර මහා ධාතුව කියපුවාම පඨවි ස්වභාවය, ඝන ස්වභාවය. ඒ ඝන ස්වභාවයේද තියෙනවා මෘදු ගතියක්. ඒ ඝන ස්වභාවයේද තියෙනවා සැහැල්ලු බවක්. ඒ ඝන ස්වභාවයේද තියෙනවා කර්මඤ්ඤ බවක්. පින්වත්නි, ඒ වගේම තමයි ආපෝ, වායෝ, තේජෝ කියන ස්වභාවයන්ගෙත් මේ කියන ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා කියන ස්වභාවයන් තියෙනවා. ඉතින් මෙවුවා මේ රූපයන්ගේ තියෙන ආකාර විශේෂයන් නිසා තමයි මේවට විකාර රූප කියලා කියන්නේ. හොඳයි, එහෙමනම් පින්වත්නි, අද දවසේ අපේ පින්වතුන් වටිනා ධර්ම දෙකක් අද දැන ඉගෙන ගත්තා. වටිනා දහම් පරයයක් දැන ඉගෙන ගත්තා. ඉතින් මේ ඉගෙනගත්තු දේවල් ඔබේ ජීවිතය තුළින් අත්දකින්න මම හැම වෙලාවෙම ඔබට දේශනා කරනවා. රාගය කියන එක පොතින් ඉගෙන ගත්තට අපට තේරෙන්නේ නැහැ. ඒ රාගය අත්දකලා තියෙන නිසා තමයි රාගය කියන වචනය ඇහෙනකොටම අපට ඒකේ අර්ථ තේරෙන්නේ. ද්වේෂය කියන එක අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය කියලා පොතින් ඉගෙන ගත්තට මොකක්ද කියලා අපට තේරෙන්නේ නැහැ. හැබැයි අපිට තරහ ගිහිල්ලා ද්වේෂය අපි ජීවිතයේ අත්දකලා තියෙන නිසා තමයි ද්වේෂය කියන වචනේ කියනකොටම අපට ඒකේ ස්වභාවය තේරෙන්නේ. ඒ වගේම අපි දේවල් වලට තණ්හා කරලා තියෙන හින්දා දෙයකට ඇලෙන ස්වභාවයයි තණ්හාව කියලා පොතින් කිව්වට අපට තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි ඒ තණ්හාව අත්දකලා තියෙන නිසා අපි ඒ තණ්හාවේ ස්වરૂපය හොඳට දන්නවා. වචනේ ඇහෙනකොටම ඉතින් ඒ වාගේ මේ ලහුතා කියන, මුදිතා කියන, කම්මඤ්ඤතා කියන වචන ඇහුණට පින්වත්නි ඒවා අපට දැනෙන්නේ තේරෙන්නේ නැහැ. ඒවා අපට දැනෙන්න තේරෙන්න එදිනදා ජීවිතය තුළින් අපි ඒවා අත්දකින්න ඕනේ. ඉතින් ඒවා අත්දකින ක්‍රමය මම ඔබට දැන් ඉතා කෙටියෙන් පැහැදිලි කරලා දුන්නා. මේ රූප තුනත් ඔබේ ජීවිතේ ඇති වෙන වෙලාවට ඇති වුණු බව, නැති වුණු වෙලාවට නැති වුණු බව සිහියෙන් ඉඳලා දැනගන්න. ඉතින් සතර සතිපට්ඨාන කියන්නේ ඒක. මේ සතර සතිපට්ඨාන ධර්මයේහි ස්කන්ධ සම්මර්ෂණය කියලා කියන්නේ, ධාතු සම්මර්ෂණය කියලා කියන්නේ, ඒ වගේම මේ ආර්ය සත්‍ය සම්මර්ෂණය කියන්නේ මෙන්න මෙහෙම මේ කය පිළිබඳ සිහියෙන් ඉඳලා, සිත පිළිබඳ සිහියෙන් ඉඳලා ලහුතා රූපයේ කය නැති වෙන වෙලාවට නැති වුණා කියලා දැනගන්නවා. ලහුතා රූපය ආපහු ශරීරය පුරා ඇති වෙනකොට ඇති වුණා කියලා දැනගන්නවා. මුදිතා, කම්මඤ්ඤතා කියන රූපත් එහෙමයි. මෙහෙම ශරීරය පිළිබඳ හැම මොහොතකම සිහිනුවණින් ඉඳලා ඒ රූප ඇති වෙනකොට නැති වෙනකොට ඇති වුණු නැති වුණු බව ප්‍රායෝගිකවම ඕන කෙනෙකුට තේරෙන විදිහට බලන්නේ කොහොමද කියන එක මම දැන් ඔබට කියලා දුන්නා. ඉතින් මේක තව ටිකක් ප්‍රායෝගිකව විදර්ශනා භූමියකදී කරන්නේ කොහොමද කියන එකට තව කරුණු ටිකක් කියලා උපදෙස් ටිකක් දෙන්න ඕනේ. ඉතින් භාවනා ගන්න ගුරුවරයෙකුගෙන් ඒව දැන ඉගෙන ගන්න කොහොමද මල් ලහුතා රූපය විදසුන් නුවණින් දකින්නේ, මුදිතා රූපය විදර්ශනා භාවනා කරනකොට සතර සතිපට්ඨාන වඩනකොට දකින්නේ කොහොමද, කම්මඤ්ඤතා රූපය සතර සතිපට්ඨාන වඩනකොට මන් දකින්නේ කොහොමද, ඒකේ ඇතිවීම නැතිවීම දකින්නේ කොහොමද, ඒ වගේම ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව මම සිත පවත්වන්නේ කොහොමද, මම ඒකට භාවනා වාක්‍යයක් හදාගන්නේ කොහොමද, මානසිකාර කරන්නේ කොහොමද, ජීවිතයේ දිනදා ඒක ඇති වෙන නැති වෙන වෙලාවේ නුවණින් දකින්නේ කොහොමද කියන එක භාවනා දෙන ගුරුවරයා ඔබට කියලා දෙයි. ඉතින් කොහොම හරි පින්වත්නි, එහෙමනම් අද මේ ඉගෙනගත්තු විකාර රූප තුන පිළිබඳවත් පින්වත්නි අනිවාර්යෙන් ඔබ දැන ඉගෙන ගන්න. කවදා හරි දවසක මේ නාම රූප ධර්මයන්ගේ උත්පාද වය බලන්න යන දවසට ඔබට මේ රූපයන් පිළිබඳ තියෙන දැනුම ගොඩාක් අවශ්‍ය වෙනවා.
රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් දැනගන්න යන දවසට මේ රූපයන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ඒ තුලින් තමයි මේක දැනගන්න වෙන්නේ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මොකටද ලහුතා මුදිතා කම්මඤ්ඤතා මේ රූප ඉගෙනගෙන කියලා. දැන් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබට තේරෙනවා ඇයි ඉගෙන ගන්න ඕනේ කියලා. මේ ලහුතා රූපය මුදිතා රූපය කම්මඤ්ඤතා රූපය දැනගෙන හිටියේ නැත්තම් ශරීරයේ අර කියන ස්වභාවයන් ඇති වෙනකොට නැති වෙනකොට මේ රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම සිද්ධ වුණේ කියලා දකින්න විදිහක් නැහැ. ඉතින් එහෙම දකින්න විදිහක් නැති වුණාම පින්වත්නි අපට ඒ නිසා හටගන්න කෙලෙස් ටික ගෙවා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සසර දිග්ගැහෙන සංයෝජන ධර්මයන්ගේ පහළවීම නැතිකරන්න බාල කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකට අපි මේ ධර්මතා දැනගෙන සිහිනුවණින් ඉඳලා ඒව ශරීරයේ ඇති වෙන නැති වෙන වෙලාවට නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒව සත්වයෝ පුද්ගලයෝ නෙවෙයි හේතුඵල අනුව සිද්ධ වෙන ධර්මතා ටිකක් මේ ස්වභාවයේ අවකාශ ධාතුව තුල කියලා නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. මට සිද්ධ වුණු දෙයක් මගේ ශරීරයේ සිද්ධ වුණු දෙයක් නෙවෙයි මේ අවකාශ ධාතුව තුල කොහොමත් පවතින සතර මහා ධාතුවක එක්තරා ලක්ෂණයක් තමයි ඇති වෙලා නැති වෙලා ගියේ කියලා නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එතෙන්ට ඔබ හැමදෙනාම ඔබේ නුවණ හදාගන්න. හොඳයි පින්වත්නි අද දවසේ මේ උතුම් ඉල්පොන් පොහොය දවසේ මේ උතුම් දහම් පරයාය ශ්‍රවණය කරලා අපේ පින්වත් හැමදෙනාම ජීවිත ගමනට එකතු කරගත්තු මහා කුසල් සම්භාරය ඔබ හැමදෙනාටම සුවසේ පාරමී පුරාගෙන අමා මහ නිවන් සැනසෙල්ල දක්වාම යා ගන්නට එකසේ හේතු ආසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් අද දවසේ මේ සිද්ධ කරගත් උතුම් කුසලානිසංස ධර්මය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් අනුමෝදන් වේවා. ස්වාමින් වහන්සේලාට සසුන් ගුණ පිළිවෙත් පුරා නිවන් පුරම වඩින්නට ලැබේවා කියලා අපි මෛත්‍රී කරමු ආශිර්වාද කරමු පින් දෙමු. ඒ වගේම අපේ මේ ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ ඒ සභාපතිතුමන් ඇතුළු දායක මණ්ඩලයේ හැම දෙනාටම සිව්පස දායක කාරකාදී පින්වත් හැම දෙනාටම විශේෂයෙන්ම මේ තුන් මාසයේ පුරාවටම සිව්පසෙන් අප උපස්ථාන සිද්ධ කළ ඒ පින්වත් සත්පුරුෂ දායක කාරකාදී හැම දෙනාටම මේ පින්බිම් පවත්වන්නට නිරතුරුවම ආරාම පූජා දිනං අයුරෙන් උදා උපකාර කරන හැම දිනාටම ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු දුක සැප ආදී සොයා බලා සංඝ උපස්ථාන ආදී සිදු කරන හැම දිනාටම මේ නිවන් පෙරහැරේම අමා මහ නිවන දක්වාම යාගන්ට මේ පින් උපකාර වේවා කියලා අපි මෛත්‍රී කරනවා ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි අපේ මාතෘ භූමියටත් අපි ජීවත් වෙන මේ දේශයටත් මුළු මහත් ලෝකයටත් මේ රෝග ව්‍යසනයෙන් ඉක්මනට මාත මිදලා සැනසෙල්ලක්ම උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දැන් අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයටත් අපනමින් මිය පරලොව ගිය අපේ ඥාතීන්ටත් අද අපි මේ ඉල්පොන් පොහොය දවසේ සිද්ධ කරගත්තු මේ ධර්ම ශ්‍රවණමය මහානුභාව සම්පන්න උතුම් කුසලයක් අද දවස පුරාවටම උදෑසන ශීර පායාස සම්බුද්ධ පූජාව පූජා කරලා බුද්ධ වන්දනා කරලා දහවල මහදම් පූජා කරලා දැන් සන්ධ්‍යාවේ විසිතුරු ගිලම්පස පූජාවක් ඒ වගේම විසිතුරු මල් සැරසිරි පූජාවක් පූජා කරලා මේ ඉල්පොන් පොහොය දවසේ සිද්ධ කරගත්තු මේ අප්‍රමාණ කුසල සම්භාරය අපි අහස පුරා වැඩ ඉන්න දෙවියන්ට නමින් මිය ගිය ඥාතීන්ට මෙසිතෙන් ගාථා කියලා අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
त्वा चिरं रक्षन्तु शासनं चिरं रक्षन्तु देशनं चिरं रक्षन्तु मम परन्ति හොඳයි අපේ සත්පුරුෂ මව්පිය දූ දරුවෝ ඔබ හැමදෙනාම අද මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා සජීවීව මෙහෙම සම්බන්ධ වෙලා මේ ඉල්පොන් පොහෝ දවසේ ජීවිත ගමනට අප්‍රමාණ කුසල් සම්භාරයක් එකතු කරගත්තා. ඒ උතුම් කුසල් ධර්මයන්ගේ ආනුභාවයෙන්ුත් ත්‍රිවිධ රත්නයේ සෝවිසි ගුණානුභාව බලයෙන්ුත් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන්ුත් පින්වත් අපේ මව්පිය දූ දරුවෝ හැමදෙනාටම නිදුක්ව නිරෝගීව පාරමී පුරා මේ බුදු පෙරහැරේම අත නොහැර අමා මහ නිවන් සැනසෙල්ලටම යා ගන්නට ලැබේවා කියන මෙසිතෙන් මහ සගරුවන වෙනුවෙන් ආශිර්වාද අභිෂේචන පවත්වනවා වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම්මලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සුපති. සාදු සාදු සාදු. අපි ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්තේ සුපති. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාදු සාදු. සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං. සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බන් අච්චයන් කමත මේ බන්තේ. කමාමි කමතම. ඕකාස කමාමි බන්තේ. සුපති. ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ. තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සදා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.